අයිබුවන් සාමාන්‍ය පෙළ දරුවන් සිළු දෙනාටම අද දවසේ ඔබත් සමග මම කතා කරන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය පෙළ දරුවන්ට නියමිත සාහිත්‍ය සංග්‍රහයේ ඉතා විශේෂ පාඩමක්. ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිතයි සාහිත්‍ය සංග්‍රහයට අදාළව දියමන්තිමාලය කෙටි කතාව. දියමන්තිමාලයේ කෙටි කතාව රස විඳින සහ විචාරය. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ පාඩම තමයි අද දවසේ කතා කරන්න උත්සාහ කරන්නේ ඔබත් සමග. ඉතින් මුලින්ම ඉල්ලා සිටිනවා සිංහල වීරි YouTube channel සමග ඔබ රැඳී සිටින්න මේ පාඩම මේ වීඩියෝව දිගටම අධ්‍යයනය කරන්න සවන් දෙන්න නරඹන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. බලමු දියමන්ති මාලය කියන කෙටි කතාව සාහිත්‍ය සංග්‍රහයට අදාළ රසවින්දන විචාරයේදී විභාගයට ඔබෙන් අහන්නට පුළුවන් කරුණු කාරණා කොහොමද මේ පාඩම අපි අධ්‍යයනය කරන්න ඕන කෙසේද කියන කාරණාව අපි මුලින්ම හඳුනා ගනිමු. විශේෂයෙන්ම මේ පාඩම අපි අධ්‍යයනය කිරීමේදී ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම පළවෙනිම කාරණාව තමයි පසුබිම් තොරතුරු අපි ඉතා හොඳින් දැනගෙන ඉන්නට ඕන මේ දියමන්ති මාලයේ කෙටි කතාව, කතුවරයා, ඒ යුගය ආදී තොරතුරු දේවල්. ඒ වගේම මේ දියමන්ති මාලයේ කෙටි කතාවත් එක්කම අපි අවධානය යොමු කළ යුතු තවත් කාරණාවක් තමයි මේ පරිවර්තිත කෙටි කතාවක ලක්ෂණ. මේ පරිවර්තනය කියන කාරණාව මොකක්ද කියන එකත් අපි අධ්‍යයනය කරන්න ඕන. අපි දැන හඳුනාගෙන තියෙන්නට ඕන. ඒ සම්බන්ධෙමුත් මම කතා බහ කරනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව විදියට මේ කෙටි කතාවේ නැත්නම් දියමන්ති මාලයේ කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය ගැනත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. වගේම සිව්වන කාරණාව හතරවන කාරණාව විදිහට දියමන්ති මාලයේ කෙටි කතාව රස විඳින සහ විචාරයට ලක් කරන්නේ අපි කොහොමද? එහිදී අපි අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියන කාරණාව. මේ සාකච්ඡාවේදී මම මෙන්න මේ රස විඳින සහ විචාරයට අදාළව මෙන්න මේ කරුණු ඔස්සේ මෙන්න මේ අංශ ඔස්සේ මම කතා කරන්න උත්සාහ කරනවා. එකක් තමයි මේ කතා ප්‍රවෘත්තිය. ඒ වගේම මේ කතාවේ දෘෂ්ටි කෝණය. ඒ වගේම මේ කතාවේ චරිත නිරූපණය කොයි ආකාරයෙන්ද තිබෙන්නේ කියන කාරණාව. ඒ වගේම පසුබිම් නිරූපණය. ඒ වගේම යථාර්ථ නිරූපණය කියන කාරණාවත් සංකේත භාවිතයේ මත නිරූපණය කියන කාරණාව. ඒ වගේම භාෂා ලක්ෂණ සහ ඒකාබද්ධතාවය. එනවා මෙන්න මේ කරුණුත් එක්ක තමයි අපි මේ කෙටි කතාව රස විඳින්නට එහෙම නැත්නම් විචාරයට ලක් කරන්නට ඕනන්නේ. හොඳයි. මෙහිදී අංක 1 යටතේ මම ඔබත් සමග කතා කරන්නේ පසුබිම් තොරතුරු. පසුබිම් තොරතුරු යටතේ අපි අවධානය යොමු කරනවා කතුවරයා, ලියවුණු කාලය, සමකාලීන වෙනත් කතුවරුන් ආදී තොරතුරු සම්බන්ධයෙන්. එහිදී විශේෂයෙන්ම කියන්නට ඕන පසුබිම් තොරතුරු යටතේ අංක 1 ඔබෙන් විභාගයේදී අහන්නට පුළුවන්. දියමන්ති මාලය කියන කෘතියේ රචකයා කවුද? නැත්නම් දියමන්ති මාලයේ කෙටි කතාවේ රචකයා මුල් රචකයා කවුද කියලා අහන්නට පුළුවන් විභාගයේදී. එතකොට ඔබේ පිළිතුර වෙන්නට ඕන ප්‍රංශ ජාතික ගීද මෝපසන්. මෝපසන් කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. එතකොට ඔබ විභාගයේ සඳහන් කරන ප්‍රංශ ජාතික ගීද මෝපසන් කියලා පිළිතුර. පසුබිම් තොරතුරු යටතේ අංක 2 මෙම දියමන්ති මාලයේ කෙටි කතාව එහෙම නැත්නම් මේ ඩයමන්ඩ් වයලට් කියන මේ කෙටි කතාව සිංහලයට පරිවර්තනය කරන්නේ කවුද කියන කාරණාව අහන්නට පුළුවන්. එදී ඔබ සඳහන් කළ යුතු වෙනවා කේ.ජී. කරුණාතිලක මහතා කියන පිළිතුර. කේ.ජී. කරුණාතිලක මහතා ඉතාම ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙක්. ඔහු විශේෂ කෘති රාශියක්ම සිංහලට පරිවර්තනය කරන කාර්යයේ යෙදුණු නිර්මාණකරුවෙක් විදිහට අපිට හඳුනන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ දියමන්ති මාලයේ කියන කෙටි කතාව උපුටාගත් කෘතිය අහන්නට පුළුවන්. එහිදී ඔබ පිළිතුරු දෙන්නට ඕන දියමන්ති මාලය හා වෙනත් ශ්‍රේෂ්ඨ ජගත් කෙටි කතා කියන පොතෙන් තමයි මේ දියමන්ති මාලය කියන කෙටි කතාව ඔබට සාහිත්‍ය සංග්‍රහයේදී ලබා දීලා තිබෙන්නේ. ඒ වගේම පසුබිම් තොරතුරු යටතේ අපින් අහන්නට පුළුවන් සිව්වන කාරණා විදිහට මේ ගීද මෝපසන්ගේ ජීවන තොරතුරු. එහිදී මේ ගීද මෝපසන්ගේ ජීවන තොරතුරු යටතේ අපි හඳුනා ගන්න පුළුවන් ඔහුගේ මව ලෝර්ල ඔෆ් මොක් වෑන් කියන මහත්මිය තමයි ගීද මෝපසන්ගේ මව විදියට සඳහන් වන්නේ පොතපතේ. ඒ වගේම පියා ගුස්තාව් විදියට තමයි සඳහන් වෙන්නේ. පියා ගුස්තාව්. වගේම ගීද මෝපසන් උපත ලබන්නේ 1856 අගෝස්තු 5 වන දින. ආන් රින් රෙනේ ඇල්බියා
කියන ස්ථානයේදී තමයි ඔහු උපත ලබන්නේ 1850. ඒ කියන්නේ මේ කාර්මික විප්ලවය මේ ප්‍රංශයේ ස්ථාපිත වෙලා ක්‍රියාත්මක වෙන කාල සමයේදී තමයි මේ ඔහු උපත ලබන්නේ. ඔහු උපත ලැබූ ගම විදිහට සඳහන් වෙන්නේ පොතපතේ තුල්වීල් හි සූර් ආත් කියන ගම. තුල්වීල් හි සූර් ආත් කියන ගම තමයි ගීද මෝපසන් උපත ලබන ගම විදිහට සඳහන් වෙන්නේ. ඒ වගේම අපිට අවධානය යොමු කරන්න පුළුවන් ඔහුගේ ළමා කාලය පිළිබඳව තොරතුරු රාශියකට. ළමා කාලය. ගීද මෝපසන්ගේ ළමා කාලය. මුලින්ම බලනකොට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ප්‍රංශයේ පැරිස් පාසලක තමයි ගීද මෝපසන් අධ්‍යාපනය ලබන්නේ. ඉන් අනතුරුව පසුව සෙමනේරි අධ්‍යාපනයත් ඔහු ලබා ගන්නවා. ඒ කියන්නේ මේ තමන්ගේ ආගම දහමට සම්බන්ධව පල්ලියට සම්බන්ධ වෙලා සෙමිනේරි අධ්‍යාපනය ලබා ගන්නවා. ඒ වගේම මේ අතරවාරයේ ටික දවසක් යනකොට මේ මවත් සමග තිබුණු අඩදබරකම් හේතුව නිසා වෙන්ම මේ ගුස්තාව් කියන්නේ ගීද මෝපසන්ගේ පියා මවගෙන් වෙන් වෙනවා නීති අනුකූලව වෙන් වෙනවා. මවගෙන් ඒ අනුව ඔවුන්ට සිද්ධ වෙනවා මව ඒ වගේම තමන්ගේ සහෝදරයා එක්ක ගීද මෝපසන්ට වෙනත් නිවසකට යන්න සිද්ධ වෙනවා. ඒ නිවස සඳහන් වෙන්නේ ඒත්‍රාත්‍රාවෙහි ලේවේගී වතුයායේ නිවාසයකට තමයි මොවුන්ට යන්නට සිද්ධ වෙන්නේ ළමා කාලයේදී. ඒ වගේම ඉන්න අනතුරුව මේ පල්ලියේ දේවගතිවරයාගෙන් ඔහු ඉගෙන ගන්නවා ව්‍යාකරණ, ඒ වගේම ගණිතය, ලතින් භාෂාව වගේ දේවල් ඔහු ඉගෙන ගන්නට යොමු වෙනවා. ඒ වගේම මේ විශේෂයෙන්ම මේ දරුවෙකුට ඉගෙන ගැනීමේදී ඉතා වැදගත් වෙනවා මවගේ කාර්යභාරය. එතකොට මේ මව්වන ලෝර්ල ඔෆ් මොග් වෑන් කියන මහත්මියගෙන් එහෙම නැත්නම් තමන්ගේ මවගෙන් මේ ගීද මෝපසන් ඉගෙන ගන්නවා වෙනත් පාඩම් ඉගෙනීම පිළිබඳව. ඒ කියන්නේ මවගෙන් කතා අහලා දැනගන්නවා. ඒ වගේම මේ සාහිත්‍ය පිළිබඳව, කතා පිළිබඳව ඔහු හොඳ අධ්‍යයනයක් ලබා ගන්න. ඒ වගේම මේ මවගේ ඇසුරත් එක්කම ඔහුට සුවිශේෂ අවස්ථාවක් ලැබෙනවා. ඔහුට මේ ගමේ ඇවිදින්නට හැකියකම ලැබෙනවා. ඒ කියන්නේ තුල්බිල්හි සූර් ආත් කියන ගමේ ඔහුට පරිසරයේ ඇවිදින්නට, පරිසරයේ අත්දකින්නට, ඒ රසාස්වාදය කරන්න, එහි තියෙන සුවඳ දකින්නට ඔහුට ලැබෙනවා. ඒ වගේම ඔහුගේ සුවිශේෂ වැඩක් තිබ්බා මේ වන රොදවල, කෙත් වතුවල, මුහුදු වෙරළේ ඔහු හැමතැනම ඇවිදිනවා. ඒ නිසා වෙන්න අපිට අඳුන ගන්න පුළුවන් මෝපසන් බොහොම පරිසරයත් එක්ක බද්ධ වෙලා හිටිය චරිතයක් විදිහට. ඔහුගේ ළමා කාලේ ඒ වගේම සුන්දරයි. ඒ වගේම ගීද මෝපසන්ගේ සාහිත්‍ය ගුරුවරයා විදිහට අපිට හඳුන ගන්න පුළුවන් ප්ලෝබෙයා ප්‍රංශ සමාජයේ හිටිය බොහොම ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙක්, සාහිත්‍යදරයෙක් විදිහට ප්ලෝබෙයා හඳුන ගන්නට පුළුවන්. ඒ වගේම ඔහු මේ තමන්ගේ නමින්ම පළ කළ පළමු කෙටි කතාව විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් බෝල් ද ස්විෆ් නැත්නම් ඉටිබෝලි විදිහට සඳහන් වෙනවා. එයත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔහු කෙටි කතා ලියූ පුවත්පත් අපිට හඳුනා ගන්නත් පුළුවන්. ඔහුගේ ළමා කාලය හා සම්බන්ධව ඒදී අපිට සඳහන් කරන්න පුළුවන් ඔහු කෙටි කතා ලියූ පුවත්පත් විදිහට ගවුලුවා, ගීල්, බ්ලාස් වගේ පුවත්පත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ අතරවාරේ තවත් අපිට අඳුර ගන්න පුළුවන් මේ පසුබිම් තොරතුරු යටතේ ඔහුගේ වෙනත් නිර්මාණ විදිහට ගොවිපලක තරුණියකගේ කතාව. ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් ඔහුගේ කෙටි කතා සංග්‍රහ කීපයක්ම අපිට හඳුනා ගන්න පුළුවන් ගීද මෝපසන්ගේ. ඒ කෙටි කතා සංග්‍රහ අතර එකක් තමයි තෙලියර් මැතිනියගේ ආයතනය කියන එක. ඒ වගේම ෆිෆි බෙනවිය, ඒ වගේම සඳ පහන, මිස් හැරියට්, ඒ වගේම වටුවන් වෙඩි තැබීම, රොන් ඩොලි සොහයුරියෝ කියන කෙටි කතා සංග්‍රහ අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ ගීත මෝපසන් කෙටි කතා සංග්‍රහ පමණක් නොවේ. ඔහුගේ වෙනත් තනි කෙටි කතා විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. අපි මුලින් සඳහන් කරේ කෙටි කතා සංග්‍රහ කීපයක්. කියන්නේ තෙලියර් මැතිනියගේ ආයතනය, ෆිෆි මෙනමිය, සඳ පහන, මිස් හැරියට්, වටුවන් වෙඩි තැබීම, රන් ඩොලි සොහයුරියෝ කියන ඒවා කෙටි කතා සංග්‍රහ.
ඒ වගේම තනි කෙටි කතා විදිහට ඔහු කෙටි කතා 300ක් 350ක් විතර වගේ ලියු බව සඳහන් වෙන්නේ. බොහෝ තැන්වල සඳහන් වෙන්නේ කෙටි කතා 300ක් පමණ ලියවිලා තිබෙන බව. සමහරක් පොත්පත්වල කෙටි කතා 350ක් ලියව බවත් සඳහන් වෙනවා. කෙටි කතා විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් එඬේරාගේ පිනුම, ඒ වගේම මුරකාවල, ඉවටි දිගු, භූතය, ඔලිව් වනරොද, කවරෙක් දනීද, ඒ වගේම නිෂ්පල රූප සෞන්දර්ය කියන එකත් ඔහුගේ කෙටි කතා විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අතරවාරයේම ඔහු ලියූ නවකතා විදිහට අපිට කීපයක්ම හඳුනා ගන්නටත් පුළුවන්. ඒ අතරින් නවකතා විදිහට යූන්වි, ඒ කියන්නේ ජීවිතය. ඔය ඒක නවකතාව පළමු නවකතාව විදිහට සඳහන් වෙනවා 1878. ඒ වගේම ඔහුගේ දෙවන නවකතාව විදිහට 1884 ලියූ බෙල් අමි කියන නවකතාවත් හඳුනා ගන්නට පුළුවන්. වගේම තෙවැනි එහෙම නැත්නම් තුන්වන නවකතාව විදිහට 1885 ඔහු පළ කරන්නට යෙදෙනවා ඔරියොල් කන්ද කියන නවකතාව. ඒ වගේම 1888 ඔහු නවකතාවක් ලියනවා පියේරි සහ ෂෝන් කියන නවකතාව. ඒ වගේම ඔහුගේ අවසාන නවකතාව විදිහට සඳහන් වෙන්නේ 1890 අපගේ හදවත කියන නවකතාව. මෙන්න මේ විදිහට ඒකට ඔහුගේ වෙනස් කෘති විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා කීපයක්ම. ඒ වගේම ඔහුගේ තවත් නිර්මාණ කීපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ අතරින්ම දෑවැද්ද, වන්දි ගෙවීම, මැණික් හාමි, රූසපුව, ඒ වගේම බාප්පා, මහා මෝඩකම, උපාසකයා, නූල් පොට, ඒ වගේම ප්‍රීතිමත් පවුලක්, බිරිඳගේ රහස, මල් අම්මා, ඒ වගේම ඔහුගේ පුත්‍රයා, හොඳ නරක, ඉටිබෝලය, කොකෝ වෙලෙන්දා ආදී දේවලුත් ඔහුගේ වෙනත් නිර්මාණ විදිහට අපිට හඳුනා ගන්නට ලැබෙනවා. ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් මේ ගීද මොප්සන්ගේ ජීවන තොරතුරු යටතේ ඔහුගේ විපත විදිහට සඳහන් වෙන්නේ 1893 ජූලි 6 වන දින. ඔහුගේ විපතත් බොහොම ඛේදනීය විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි ඔහු උමතු බවින් සියදිවි නසා ගත්තා කියලා තමයි පොතපතේ සඳහන් වෙන්නේ. මේ අනුව ඔහුගේ භූමදාන කටයුතු සිදු කළ තිබෙන්නේ 1893 ජූලි 9 වෙනි දින පැරිසියේ මොන්ට්පානස් සුසාන භූමිය තමයි මොන්ට්පානස් සුසාන භූමිය තමයි ඔහුගේ අවසන් කටයුතු සිදු කළා තිබෙන්නේ. ඔන්න එහෙනම් අපි අඳුනගත්තා පසුබිම් තොරතුරු. ඉන්නතුරු මම කතා කරනවා ඔබත් සමග මේ කෙටි කතාවට අදාළව මේ කෙටි කතාව පරිවර්තන කතාවක්නේ අපිට හම්බ වෙන්නේ. එහිදී මේ පරිවර්තන කාර්යයේ සුවිශේෂත්වය මම කතා කරන්නට උත්සාහ කරනවා මේ යටතේම. මේ සම්බන්ධව ඔබ යම් කරුණු ටිකක් දැනගෙන ඉඳීම ඉතා වැදගත් වෙනවා. එතකොට මේ පරිවර්තනය සුවිශේෂී වෙන්නේ කොහොමද? ඇත්තටම මේ පරිවර්තනය කියන කාරණාව සුවිශේෂ නිර්මාණ කලාවක්. සුවිශේෂ නිර්මාණ කලාවක්. ඒ හැමෝටම කරන්නට බෑ. සුවිශේෂ හැකියාවක් කුසලතාවයක් තිබෙන්නට ඕන. එක් භාෂාවකින් ලියවී ඇති භාෂාවක් කියවා අවබෝධ කරගන්නට නොහැකි අපහසු පාඨක සමූහයකට මුල් නිර්මාණයේ ආදේශකයක් Tamanගේ බසින් ඉදිරිපත් කිරීමක් තමයි පරිවර්තනයේදී සිද්ධ වෙන්නේ. වගේම මේ නිර්මාණය ස්වනිර්මාණයක් කරනවට වඩා ඉතා අපහසු වෙනවා. ඒ කියන්නේ නිදහස සීමා වෙනකොට Tamanට ඕන විදිහට වදන් හෝ දෙබස් හෝ කතා හෝ කොටස් හෝ එකතු කරන්නට බෑ. මොකද මුල් කෘතිය දෙස බලලා එහි තියෙන හරය සාරය එහි තියෙන වටාපිටාව ආරක්ෂා කර ගනිමින් තමයි මේ කරන්නට ඕන වෙන්නේ. ඒ වගේම මුල් කෘතිය මනසේ ඇසුරු කිරීමක් සිදු කර යුතු වෙනවා. මුල් කෘතිය මනසේ ඇසුරු කිරීමක්. ඒ වගේම වස්තු විෂය, අනුභූතිය, ප්‍රකාශන රටාව ආදී දේවල් ඉතා හොඳින් අවබෝධ කරගත යුතු වෙනවා මේ පරිවර්තනයේදී. ඒ වගේම ස්වානුභූතියක් ලෙස, එමගේ තමන්ගේ අත්දැකීමක්නේ ස්වානුභූතියක් ලෙස බස හා එහි රටාව අත්දැකීම පාඨක දැනුම් විලාස රැකගෙන පරිවර්තනය කළ යුතු වෙනවා. එතකොට පරිවර්තනකාරීක සුවිශේෂ ලක්ෂණ අපි මේ කතා කරන්නේ. ඒ වගේම අපිට පරිවර්තනකාරීදී විශේෂ කරුණු විදිහට අපිට අඳුන ගන්නට පුළුවන් මුල් කෘතියම නොවේ. මුල් කෘතියේ ස්වභාවයන්ට හානි කරන්නේත් නැහැ. මුල් කෘතියම නෙමෙයි. හැබැයි ඒකේ ස්වභාවයන්ට ඒ තත්වයන්ට හානි කිරීමක් සිද්ධ වෙන්නේත් නැහැ.
බාහිර කරුණු එකතු කිරීම හෝ ඇති කරුණු ඉවත් කිරීම කිසිසේත් කරන්නේ නැහැ පරිවර්තනයේදී. ඒ වගේම පරිවර්තකයා නිර්මාණකරුවෙක් වීම ඉතා වැදගත් වෙනවා මේ පරිවර්තන කියන කාරණාවේදී. ඒකට හේතුව තමයි ඔහු නිර්මාණකරුවෙක් වීම තුලින්ම අර පරිවර්තනකාරයේදී ඇතිවිය හැකි දුර්වලතා අවම කරගන්නට පුළුවන්කම ලැබෙනවා. නැත්තම් වෙනත් භාෂාවක තියෙන වචනවලට වචන එබ්බවීමක් තමයි කළ යුතු කරන්නේ බොහෝ දුරට ඔහු නිර්මාණකරුවෙක් නොවේ නම්. හැබැයි නිර්මාණකරුවෙක් වීම තුල ඔහු භාෂාවට එහෙම නැත්නම් වචන එකතු කිරීම පමණක් නෙවෙයි කරන්නේ එහි සැබෑ අරුත වටහාගෙන ඒ වටා පිටාව ඒ විධික්‍රමය අඳුනාගෙන තමයි ඒක හරි කරන්නේ. ඒ නිසාවෙන් පරිවර්තනකාරී සුවිශේෂ වෙනවා. ඒ වගේම මුල් ලේඛක වාග් විලාශය, වාක්‍ය රටාව, කටබස, කෙටිවැකි ආදී දේවල් එලෙසම සියබසට නැගිය යුතු වෙනවා. අර තිබෙන දේවල් වාග් විලාශ වගේ දේවල් ඒ විදිහටම යොදාගත යුතු වෙනවා. ඒ වගේම මුල් නිර්මාණ ශෛලිය, ආකෘතිය, එහෙම නැත්නම් සංස්කෘතික දේහය යනද උල්ලංඝනය නොකළ යුතු වෙනවා. ඒ කියන්නේ සංස්කෘතික වටපිටාව ඒ වගේ දේවල් ඒ විදිහටම තියෙන්න ඕන උල්ලංඝනය නොකළ යුතු වෙනවා. හොඳයි. මේ පරිවර්තන කාර්යයට අදාළ කරුණු තමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉන්න අනතුරුව මම අවධානය යොමු කරන්නේ මේ දියමන්තිමාලේ කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය. අපි දන්නවනේ මේ කෙටි කතාවේ ඇත්තටම ඈ කියලා චරිතයක් සඳහන් වෙනවා මුලින්ම. ඇය බොහොම කල්පනා කරන නිවසේ වැඩ කටයුතු කරන්නේ නැතිව ඔහු කල්පනාකාරීව එක දේවල් ගැන හිත වටපිටාව ගැන හිත ඔහු ඇය මනෝලෝකයක තමයි ඉන්නේ. ඒ අතරතුරේ දිනක් අර ස්වාමියා තමන්ගේ හිමියා අර සුබ්බඳුනක් බොහොම රස විඳින අවස්ථාවක් රාත්‍රියේදී අවස්ථාවක් කෙළබෙනවා. ස්වාමියා ඊට ප්‍රතිචාර දක්වන ඇය කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ ඔහි නිහඬව ඉන්නවා. ඒ අතරවාරි දිනක් මේ ස්වාමියා තමන්ගේ කාර්යාලයෙන් ලැබෙන ආරාධනා පත්‍රයක් අරගෙන ගිහිලා මේ උත්සවයකට යාම සම්බන්ධව කරුණු කාරණා තමන්ගේ බිරිඳත් එක්ක කතා කරනවා. ඒ අතරවාරිදී මේ උත්සවයට යන්නේ කොහොමද? ඇඳුම් මොනවද? ඇඳගෙන යන්න ඇඳුමක් නැහැ. ආදී දේවල් කතා බහ කරනවා. පස්සේ මේ ඇඳුමක් සපයාගෙන උත්සවයට යන්න ආසන්න දිනවලදී ඇය නැවතත් කලකිරීමෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි ඇඳුමක් තිබ්බට ඇයට කනේ කරේ දාගෙන යන්න අතේ දාගෙන යන්න ආභරණ නැති කතන්දරේ. එෙහිදී ස්වාමියා සඳහන් කරන ඔබගේ යහළුවෙක්ගෙන් එහෙම නැත්නම් යෙහෙලියක්ගෙන් එය ආභරණයක් ලබාගත හැකියි කියලා. ඒ අනුව ඇය තමන්ගේ යෙහෙලියක් සොයාගෙන ගිහිල්ලා ඒ යෙහෙලියකින් ඒ ආභරණ ඉල්ල ගන්නවා. ආභරණ ඉල්ලගෙන ඔවුන් ඒ උත්සවයට සහභාගී වෙනවා. සහභාගී වෙලා ඒ උත්සවයේදී ඇය බොහොම හොඳින් සතුටින් ඒ උත්සව අවස්ථාව නටනවා, රංගනයේ යෙදෙනවා, අමුත්තන් සමග කතා බහ කරන්නට යෙදෙනවා. ඒ වගේම පාන්දර ජාමේ මේ උත්සවය අවසන් වෙලා ඇය සහ ස්වාමියා නිවසට එනවා. ඒ නිවසට එනකොට ඔවුන්ට කුලී රථයක් හොයාගන්නත් අපහසුකම ලැබෙනවා. නමුත් කෙසේ වෙතත් පරණ කුලී රථයක් හොයාගෙන නිවසට පැමිණියට පස්සේ ඇය දකිනවා අර සොයිඩියකින් ඉල්ලගත්ත මාළේ නැති වෙලා කියන කාරණාව. ඒ අනුව ස්වාමියාට සඳහන් කරනවා මාළේ නැති වෙලා ඇති බව. ඒ අනුව ස්වාමියා හොයනවා ඇඳුම් වල හැම තැනම ඇඳුම් වල රැලි අතරත් හොයනවා. හොයාගන්නට හම්බ වෙන්නේ ස්වාමියා කියනවා මම එහෙනම් ආපු පාර දිගේම නැවත ගිහිල්ලා ඒ බලන්නම් මග වැටිලා ආවද්ද කියලා. නමුත් ඔහුට එය හොයාගන්නත් බැරි වෙනවා. ඔහුට එදා උදෑසන 9:10 වෙනකොට ඔහු කාර්යාලයටත් යා යුතුයි. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය පළ දරන්නේ නැහැ. ඔවුන්ට ඒ මාළේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අනුව ස්වාමියා කියනවා සොයිරුට දන්වන්න ලිපියකින් නැති වෙලා තිබෙනවා. නැති වෙලා නෙවෙයි මේ මාළේ ගාංචුවක් එහෙම නැත්නම් ඒ කොටසක් ඇල්ලලා තියෙනවා. ඒ සකස් කරන්න දීලා තිබෙනවා. ලැබුණම ලබා දෙන බවට. කෙසේ වෙතත් ඔවුන්ට මාළයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් වෙළඳ සෙල් කරා යනවා. වෙළඳ කරා යනවා. ඒ හා සමාන මාළයක් හොයන්නට. ඒ හොයන්නට ගිහිල්ලා කොහොම හරි ඔවුන්ට ලැබෙනවා ඒ හා සමාන මාළයක් තිබෙන තැනක් වෙළෙන්දි. ඒ වෙළෙන්දත් එක්ක කතා බහ කරලා ඔහු පොරොන්දු කරන මේ මාළය මිලදී ගන්න තමයි කතා බහ කරන්නේ. එහිදී මුදල් හොයාගන්නේ බොහොම අමාරුයි. තමන් ඉතුරු කරගෙන තිබ්බ මුදල්, පියාගෙන් ලැබිච්ච මුදල් මේ සඳහා වියදම් කරනවා.
ඒ කෙසේ කොහොම හරි මේ මාලේ ලබාගෙන සොයිරුවට ගිහින් දෙනවා. ගිහින් දීලා ඇය එනවා. ආවට පස්සේ වසර ගණනාවක් වසර 10ක් විතර ගත වුණාට පස්සේ අහඹු අවස්ථාවක නැවත අර යෙහෙලිය මුණ ගැහෙනවා. Tamanට මේ ආභරණය දුන්න යෙහෙලිය. ඒ යෙහෙලිය මුණ ගැහුණාට පස්සේ ඇයට මේ තමන්ගේ දුක වේදනාව දරාගෙන ඉන්න බෑ. යෙහෙලියට කියනවා ඔබ නිසා තමයි මට මේ කරදර ඔක්කොම විඳින්නට උනේ කියන කාරණාව. අවසානයේ යෙහෙලිය සඳහන් කරන මොකක්ද ඇයි ඒකිට මම අහපුවාම මාලේ නැති වුණ බවත් ඒ සඳහා වෙනමම මාලයක් මිලදීගෙන සැබෑ දියමන්ති මාලයක් මිලදීගෙන ලබා දුන්න බව සඳහන් කරනවා. එහිදී යෙහෙලිය කියනවා අනේ මගේ ඒ මාලය සැබෑ මාලයක් නොවේ කියන එක තමයි ප්‍රකාශ කරන්නේ. ඒකට සැබෑ දියමන්ති මාලයක් නෙමෙයි බොරු දියමන්ති මාලයක්. මෙන්න මේක තමයි කෙටි කතාවේ මූලික හරය. මූලික කතාබහ. ඒ අනුව අපි බලමු උත්සාහ කරමු මේ කෙටි කතාව රස විඳින සහ ਵਿਚාරයට අදාළව මෙහි අවස්ථා හා සිද්ධි නිරූපණය කොහොමද කරලා තිබෙන්නේ කියලා කාරණාව. එහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන් මේ කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය තත්වානුරූපීව යොදාගෙන තිබෙනවා. තත්වානුරූපී කියන්නේ තත්වයන්ට අනුරූප වන ලෙස, ඒ ස්වභාවයට අනුරූප වන ලෙස යොදාගෙන තිබෙන ස්වරූපයක් අපිට ලක්ෂණයක් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සහෘද අවධානය ගිලිහි නොයනසේ මුල මැද අග අපූර්ව විදිහට ඒකාබද්ධව විකාශනය වෙන ලක්ෂණයක් අපිට මේ අවස්ථා හා සිද්ධි නිරූපණයෙන් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම අවස්ථා හා සිද්ධි නිරූපණය චරිත නිරූපණයට ආලෝකයක් එක් කරන ස්වභාවයක් ඒ ලක්ෂණයක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණයට අපිට හඳුනා ගන්න පුළුවන් සුවිශේෂම ලක්ෂණයක් තමයි දියමන්ති මාලේ කෙටි කතාව පාඨකයාට ඉදිරිපත් කරන දෘෂ්ටි කෝණය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. ඒකට නිදසුණක් විදිහට මෙන්න මේ කොටස ඔබට ඉදිරිපත් කරන්නට මා කැමතියි. ඒ වගේම ඔබට කෙටි කතාවෙන් අඳුනා ගන්නට පුළුවන් සාහිත්‍ය සංග්‍රහයේ මේ කෙටි කතාව අධ්‍යයනය කරනකොට. එහෙනම් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියන කාරණාව ඔප්පු කරන්නට සනාථ කරන්නට මෙන්න මේ නිදසුණ ඉතා වැදගත්. බලන්න අවධානය යොමු කරන්න ඔබට පුළුවන් නම් කෙටි කතාව සපයා ගන්න අධ්‍යයනය කරන්න. ඈ වූ කලී දෛවයට සිදුවන ඇතම් වැරදීම් නිසාදු ලිපිකරු පවුල්වල උපත ලබන ඒ සුන්දර රූමත් කාන්තාවන්ගෙන් එකියක් වූවාය. වගේම ඒ හේයින් ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙකුට තමා විවාහ කර දීමට ඉඩ හැරියාය. එහෙත් ඇය සිතින් ජීවත් වූයේ තමාට තරම් නොවන පහත් විවාහයකට මැදිහත් වූ එකීකමෙන් අසන්තෝෂයෙනි. ඒ කියන්නේ මේ ඈ වූ කලී කියනකොටම නේද? ඇය දිහා බාහිර පුරුෂෙක්, බාහිර කෙනෙක් බලන් ඉන්න ආකාරයට තමයි මේ කෙටි කතාව ඉදිරිපත් කරන්නේ. යනවා අපිට කියන්න පුළුවන් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මේ කෙටි කතාව ඉදිරිපත් කරන්න කියන කාරණාව. ඒ වගේම අවස්ථා හා සිද්ධි නිරූපණයේ කියන කාරණාවට අවධානය යොමු කරනකොට මේ කෙටි කතාවට පිවිසෙන්නේ මැටිල්ලාගේ එහෙම නැත්නම් මේ ඇය කියන චරිතය මැටිල්ලාගේ චරිතය හඳුන්වා දීමේ සිද්ධිය හා ඒ අවස්ථාව තමයි අපිට මුලින්ම හඳුනා ගන්නට දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ මුලින්ම මේ කෙටි කතාවට ප්‍රවේශ අවස්ථා හා සිද්ධිය බලන්න මේ චරිතය හඳුන්වා දෙන අවස්ථාව මේ සිද්ධිය මෙන්න මේ නිදසුන ඔබට සඳහන් කරනවා එහිදී. හැඩ වැඩ ඇතිව ඇඳීමට පැළඳීමට හැකියාවක් නොතිබුණු හේයින් ඈ චාම්ව ඇඳාය. චාම්ව පැළඳාය. එහෙත් රුචි අරුචිකම්ද බැරිකම් කරන කොටගෙන සරල අන්දමින් පවත්වා ගත්තාය. මෙන්න මේ විදිහට තමයි කෙටි කතාවේ ප්‍රවේශය නැත්නම් මුල්ම සිද්ධි අවස්ථාව උපයාසපයාගෙන තිබෙන්නේ කතුවරයා. අපිට ඒ බව සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ අන්න ඒ ආකාරයට. ඒ වගේම අධ්‍යාපන මන්දිරයේ නැත්නම් අමාත්‍යාංශ මන්දිරයේ පැවැත්වෙන උත්සවයට යාමට ආරාධනා පත්‍රය තම සැමියා දුන් විට ඇය උපහාසයෙන් මේසේ මතට විසි කළ අවස්ථාව හා සිද්ධිය එය ඉතා අපූර්ව නාට්‍යෝචිත අවස්ථාවක්. ඇය ඒ ආරාධනා පත්‍රය ගෙනල්ලා තමන්ගේ මේ බිරිඳට ඉදිරිපත් කරන අවස්ථාව ඉතාම නාට්‍යෝචිත අවස්ථාවක්. නාට්‍ය උචිත. ඒ කියන්නේ අපි දන්නවා නාට්‍යක පටන් ගන්න අර ගැටුම එහෙම නැත්නම් ප්‍රශ්නයක් පටන් ගන්න අවස්ථාවක් තියෙනවානේ. අන්නේ ඒ අවස්ථාව. මෙන්න මේ නිදසුන එහිදී ඔබේ අවධානයට යොමු කරාට මම කැමතියි. ඇයි අනේ මම හිතුවා ඔයා ඕකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නැහනේ. ඉතින් ඒකටත් එක්ක මේක හොඳ අවස්ථාවක්. ඕක මං ගත්තේ කොතරම් වදින් පොරෙන්ද.
මෙන්න මේ විදිහට තමයි තමන්ගේ ස්වාමියා මේ ලොයිසල් මහත්මයා තමන්ට ලැබෙන ආරාධනා පත්‍රය මේ බිරිඳට සඳහන් කරන්නේ එය නාට්‍යෝචිත අවස්ථාවක්. ඒ අවස්ථාවේ බිරිඳ දක්වන ප්‍රතිචාරය මෙන්න එහෙම. ඉතින් මොකක්ද මට තියෙන්නේ ඇඟේ දාගෙන යන්න. ওই වගේ තැනකට ඇය තමන්ගේ අර කනස්සල්ල සඳහන් කරනවා. මුලින්ම මේ සඳහන් කරන ඇය කල්පනා කරන්නේ මේ ස්වාමියාගේ සතුට හෝ තමන්ගේ ජීවිතය පිළිබඳ තමන්ගේ කුටුම්බය පිළිබඳව සතුටින් ඉන්න කියන කාරණාව නෙවෙයිනේ. ඇය තමන් මේ ඉන්න තැන දුප්පත් ස්වභාවය, දරිද්‍රතාවය, මේ පරණ ඇතිරිලි, මේසපුටු වගේ දේවල් ගැන තමයි ඇය කල්පනා කරන්නේ. ඇය හිතන්නේ මේ වගේ තැනට යන්නට සුදුසුකමක් නැහැ. ඇඳුමක් නැහැ කියන කාරණාව තමයි ඇය සඳහන් කරන්නේ. මෙන්න මේ අවස්ථාවත් නාට්‍යෝචිත අවස්ථාවක් විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම කතුවරයා මෙන්න මේ කෙටි කතාව ඉදිරිපත් කිරීමේදී ඒ අවස්ථා හා සිද්ධි නිරූපණය කරනකොට සංකල්ප රූප සහිතයි. නැත්නම් සංකල්ප රූප ජනිත වන අවස්ථා හා සිද්ධි නිරූපණය කරන බව අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ අවස්ථාව බලන්න මේ සංකල්පය අදහස මතුවෙන තැනක්. අර ආභරණ පෙට්ටිය ලබා දෙන්නේ නේ. මේ ඒ ලබා දෙන අවස්ථාවේ මේ මැටිල්ඩා තමන්ගේ සොහොයුරියත් එක්ක මේ නැත්තම් යෙහෙලිය සමග ඒ කතා කරන අවස්ථාව, ඒ බහඬ එහෙම නැත්තම් ආභරණය ලබා ගන්න ගිය අවස්ථාව, විශාල ආභරණ පෙට්ටියක් දුටු මැටිල්ඩාගේ හැසිරීම කියන අවස්ථාව සිද්ධියත් ඉතා අපූර්ව හොඳ අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ තැනදී මේ පොදු කාන්තා හැසිරීම, කාන්තාවන්ගේ ගුණ, ඇත්තටම කාන්තාවන් බොහෝ දුරට මේ ආභරණ වලට, ඇඳුම් වලට බොහොම ලැබිකමක් දක්වන. ඔවුන් සතුටු වෙන්නේ නැහැ. එහි තියෙන අපූර්වත්වය හෝ ලස්සන හෝ මේ විඳින අවස්ථාව, කාන්තා ගති ගුණ, කාන්තාවගේ ස්වභාවය අපිට එහිදී හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ නිදසුනෙහිදී ඉතා වැදගත් වෙනවා. බලමු මෙන්න මේ නිදසුන. එක්බිතිව ඒවා ලිහා තැබීමට සිත සාදාගත නොහැකි වූ පැකිලෙමින් වරින් වර වෙන ආභරණ එහෙම මොකුත් නැද්ද කියලා අහනවා. ඒතකොට මේ කාන්තා ගතිගුණ තමයි ඇහෙන්නේ. ඊට පස්සේ අර තමන්ගේ යෙහෙලිය කියන ඇයි මේ තව තියෙන්නේ? හොඳට බලන්නකෝ අනේ. මේ කාන්තාවගේ ස්වභාවය නේ. ඇත්තටම ඔවුන් මේ ආභරණ නැත්නම් අලංකාරය, ලස්සන රූපය ගැන බොහොම සිතනවනේ නේ. Tamanට ආභරණ හොඳට තියෙන්න ඕනේ. මෙන්න මේවා. ඒ කියන්නේ එකක් ලැබිලා තව දෙයක් මේකෙන් සතුටු වෙන්න බෑ. තව දේවල් ඕන. ඒ කාන්තා ගති ගුණේ. ඒ වගේම මේ කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණයට අවධානය යොමු කරනකොට මේ සහෘදයාට හර්ෂෝන්මාදය ගෙන දෙන අවස්ථා හා සිද්ධි මේ කෙටි කතාවේ තියෙනවා. හර්ෂෝන්මාදය, හර්ෂ කියන්නේ සිනහවනේ. සිනහවත් සමග අමුතු මේ ආනන්දයක්, සතුටක් නැත්නම් උන්මාදයක් වගේ තියෙන අවස්ථා සම්බන්ධ වෙනවා. නිදසුනක් විදිහට මෙන්න මේ කාරණාව සඳහන් කරන්න පුළුවන්. උත්සවයට ලොයිසල් මහත්මිය උත්කර්ෂවත් ලෙස සහභාගී වීමත් අන් අය තුළ අනුරාගයක් දනවන අවස්ථාව. මේක තමයි මේ සහෘදයාට මේ හර්ෂෝන්මාදය නේ අවස්ථාවක්. ඒකේ නිදසුනක් ගන්න පුළුවන් මෙන්න මේ කතෝරය දක්වන තැන. අන් සියලුම කාන්තාවන්ට වඩා රූමත් වූත්, හාව භාවයෙන් පිරුණා වූත්, ලාලිත්‍යවත් වූත් ඇයගේ මුවගෙහි ඉවසුම් නොදුන් සන්තෝෂයකින් රැඳුණු මදහසක් විය. එතකොට ඇයත් ඊටාම උන්මාදනීය විදියට මේ රංගනීය අවස්ථාවට සම්බන්ධ වෙනවා. එතකොට සහෘදයාටත් ඒ තුළ ඊටා හොඳින් ඒ කාරණාව දැනෙන අවස්ථා සිද්ධි නිරූපණයේදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. වගේම තවත් කාරණාවක් විදිහට එහිදී මේ ලොයිසල් මහතා මාලය සෙවීමට යන අවස්ථාව හා සිද්ධිය ඒකේ අපිට මතුවෙන්නේ බිරිඳට ඇති ලෙන්ගතුකම පෙන්වනවානේ. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. නිදසුනක් මෙන්න මේක සඳහන් කරන්න පුළුවන්. අපි ආපු පාර දිගේ ආපහු පයින්ම මම යන්නම්. ඔහු කීය. පයින්ම ගිහිල්ලා හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේ අවස්ථාවත් බලන්න අපූර්වට මැවෙනවා පාඨකයාට මේ ලෙන්ගතුකම පේන අවස්ථාවක් විදිහට. තවත් අපිට අවස්ථා සිද්ධි නිරූපණයේ අවධානය යොමු කරන්නට පුළුවන්. මේ අවස්ථාවන්ට මුහුණ දුන් අයගේ යථා ස්වභාවය පෙන්වන අවස්ථා හා සිද්ධි මේ කෙටි කතාව තුළ තිබෙනවා. නිදසුනක් මේක ගන්න පුළුවන්.
සිහි කල්පනාවෙන් තොරව ඇඳට යාමටද ශක්තියක් නොමැතිව නැටුම් උත්සවයට ඇඳගෙන ගිය ඇඳුම් පිටින්ම පුටුවකට වී ගුලි ගැසී බලාගෙන සිටියාය. මේ මාලේ නැති වෙලා තමන්ගේ ස්වාමියා යනවා මාලේ හොයන්න. ඒ වෙලාවේ ඇය එහෙම නැත්නම් මේ ලුයිසල් මහත්මිය ඉන්න විදිහට තමයි මේ පෙන්වන්නේ. අවස්ථාවක් සිද්ධියත් අපි යථා ස්වභාවය. ඒ කියන්නේ පවතින සැබෑ తত্ত্বය ඉස්මතු වෙන විදිහට තමයි අවස්ථා හා සිද්ධි නිරූපණය කරලා තිබෙන්නේ. තවත් අපිට ගන්න පුළුවන් අවස්ථා හා සිද්ධි නිරූපණය කියන කාරණාවේදී මෙන්න මේ කාරණාව සඳහන් කරන්න පුළුවන්. විශ්වාසනීයත්වයේ ගොඩනැගෙන යථාර්ථයේ ගෙන හැරපාන අවස්ථා හා සිද්ධි මේ කෙටි කතාවේ තිබෙනවා. විශ්වාසනීයත්වයේ අපිට අඳුන ගන්න පුළුවන්. යථාර්ථයේ ගොඩනැගුණු විශ්වාස කළ හැකි අයුරින් අවස්ථා හා සිද්ධි නිරූපණය කළා තිබෙන බව. නිදසුන මෙන්න මේ සඳහන් කරන්න පුළුවන්. එම සුමානයේදී අවුරුදු 5කින් වයසට ගොස් සිටි ලොයිසල් මහතා දැන් ඉතින් නැති වුණු මාලය වෙනුවට වෙනින් මාලයක් අපි අරන් දෙන්න බලන්න ඕනයි පැවසුවේ කියන නිදසුන. වගේම මේ අවස්ථාව සිද්ධි නිරූපණයේදී තවත් කාරණාවක් සඳහන් කරන්න පුළුවන්. මේ කෙටි කතාව අධ්‍යයනය කරනකොට කටුක ජීවිත ධනිත කරන තාත්වික අවස්ථා හා සිද්ධි නිරූපණය කළා තියෙනවා. කටුක කියන්නේ බොහොම විඳින්නට අපහසු ධනිත කරන තාත්වික සැබෑ අවස්ථා සිද්ධි කෙටි කතාවේ තිබෙනවා. නිදසුන මෙන්න මේ සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඈ තෙල් සහිත හැලි වලන්ද වෙනත් මැටි බඳුන්ද පිඟන් කෝප්ප හා දීසි පීරිසිද තම රෝස පැහැති නිය ගෙවි යනතුරු සේදුවාය. බලන්නේ තාත්වික මේ කටුක ජීවිතයට යොමු වන අවස්ථා සිද්ධි මේ තුල තිබෙනවා. වගේම කුතුහලය විස්මය ආවේග දනවන අවස්ථා හා සිද්ධි මේ කෙටි කතාවේ තිබෙනවා. කුතුහලය විස්මය ආවේග දනවන අවස්ථා. නිදසුන් විදියට මෙන්න මේවා සඳහන් කරන්නට පුළුවන්. ඔව් එදා ඔයාව හම්බු වෙලා කතා බස් කරලා ගිය දවසේ ඉඳන් අද වනතුරු මම වින්ද කරදර හිරියට අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ ඔක්කොම මං වින්දි ඔයා හින්දා. බලන්න කුතුහල මේ වෙලාවේ මොනවා වේද? පුදුමය, කේන්තිය වගේ දේවල් සඳහන් ආවේග කියන්නේ හිතේ ඇතිවෙන හැඟීම් වගේ දේවල් මේ තුල තිබෙනවා. ඒ වගේම අවස්ථා හා සිද්ධි නිරූපණය කියන කාරණාවට අනුව අනුකම්පාව ජනිත කරන අවස්ථා හා සිද්ධි මේ කෙටි කතාව තුල තිබෙනවා. අනුකම්පාව ජනිත කරන අවස්ථා කෙටි කතාව අධ්‍යයනය කරන මෙන්න මේ නිදසුන ඔබට සඳහන් කරන්නට පුළුවන්. පිළිතුරු වලට අනේ මගේ අසරණ මැටිල්ඩා මගේ ඒ මාලේ බොරු දියමන්ති මාලයක්. හොඳටම වැඩි වුණොත් ඒක වටේවි ප්‍රෑන්කු 500ක්. බලන්නකෝ නේනේ අනුකම්පාව ජනිත වන අවස්ථා සිද්ධි මේ තුල තිබෙන බව අපිට සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි. ඉන්න අනතුරුව මම අවධානය යොමු කරන්නේ ඔබේ මේ කෙටි කතාවේ නැත්නම් දියමන්ති මාලේ කෙටි කතාවේ චරිත නිරූපණය කියන කාරණාව. චරිත නිරූපණය. එහිදී දියමන්ති මාලේ කෙටි කතාව අධ්‍යයනය කරනකොට අපිට හම්බ වෙන චරිත ප්‍රධාන චරිත එකක් තිබෙනවා. ඒ අතරතුර තව චරිත දෙකක් තිබෙනවා. යනවා චරිත තුනක් අපිට හම්බ වෙනවා. එකක් චරිතයක් තමයි මැටිල්ඩා චරිතය. නැත්තම් මැටිල්ඩා ලොයිසල් මහත්මියගේ චරිතය. ඒ වගේම ලොයිසල් මහත්මයාගේ චරිතය. ඒ දෙන්න අපිට බිරිඳ සහ ස්වාමියා විදිහට තමයි අඳුර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ෆොරෙස්ටියර් මහත්මිය. ඒ කියන්නේ මැටිල්ඩා ලොයිසල්ගේ යෙහෙලියක් මිතුරියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ චරිත තුන තමයි මේ කෙටි කතාවේ තිබෙන්නේ. මෙම චරිත මේ ජීවමාන ගුණය නිසා සහෘද විශ්වසනීයත්වයේ දිනා ගන්නට පුළුවන් චරිත වෙනවා. ඒවා ජීවමාන චරිත අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම කතාවේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙම චරිත නිරූපණය චරිත දැක්වීම ඉතා වැදගත් වෙලා තියෙනවා හේතු වෙලා තියෙනවා. ඒ වගේම මේ නිසාම කතාවේ ඒකාබද්ධතාවයට බොහෝ රුකුලක් වෙලා තියෙනවා මේ චරිත. අපිට මේ චරිත ඉදිරිපත් කරන්න ඇත්තටම ප්‍රංශ සමාජයේ සැබෑ සමාජ ආර්ථික සංස්කෘතික වටපිටාවනේ නේ. එදා සමාජයේ තිබෙ උත්සව විදිය, ඒ උත්සවවලට සහභාගී වෙන්න, දරිද්‍රතාවය, වගේම පොහොසත් අයගේ හැසිරීම, ඒ දරිද්‍රතාවය නිසාම මිනිසු මානසිකව මේ පීඩාවට ලක් වුණු විදිය, ඒ වගේම කායික අපහසුතාවලට පත් වෙන විදිය ආදී දේවල් අපිට ඉතා හොඳින් මැවිලා ඒ වගේම මතු වෙලා මේකේ පේනවා. ඒ සමාජ දේහය, සමාජ සංස්කෘතික දේහය ඉතා හොඳින් පේනවා මේ චරිත නිරූපණය තුල. මේ අනුව මේ චරිත තුනෙන් මම මුලින්ම කතා බහ කරන්න උත්සාහ කරන්නේ මැරිලා ලොයිසල් මහත්මියගේ චරිතය. කාන්තා චරිතය. මේ චරිතය අපිට ඉදිරිපත් කරන්න මෙන්න මේ විදිහට අඳුර ගන්නට පුළුවන්.
ඇත්තටම පහළ මධ්‍යම පාන්තික ලිපිකරු පන්තියක උපත ලබන ඇය උපතින්ම රූමත් කාන්තාවක්. එකට මේ පහළ මධ්‍යම පාන්තිකය අනුව අපිට මේ ධනේශ්වර ආර්ථික රටාව තුළ ධනපති පන්තිය වගේම නිර්ධන පන්තිය මේ වගේ මධ්‍යම පාන්තික සමාජ අපිට හඳුනා ගන්නට පුළුවන්. ඔවුන්ගේ තියෙන ආර්ථික අපහසුතා, ඒ වගේම මානසික අපහසුතා, ඔවුන්ගේ වටාපිටාව රැකියා ස්වභාවයන්, ඔවුන්ගේ සිතුම් පැතුම් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒවා මේ චරිතය තුලින් අපිට පේනවා. වගේම මේ චරිතය මැටිල්ලාගේ චරිතය අපිට අඳුන ගන්න පුළුවන් ඇගේ විවාහය ඉරණම විවාහයේ ඉරණම තීරණය වූයේ දෛවයේ විසින්. දෛවය තමන්ගේ අවශ්‍යතාවයකටවත් හේතුවක් වුණා නෙමෙයි, දෛවයේ විසින් තමයි ඇගේ විවාහය කියන කාරණා බොහොම සුවිශේෂී වෙනවනේ ජීවිතයකට. තීරණය වෙන්නේ දෛවයේ විසින්. ඒ වගේම ඇය වෙනුවෙන් වෙන් කළ දායාදයක් අපිට අඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. එහෙම නැති බවයි සඳහන් වෙන්නේ. ඒ වගේ චරිතයක් තමයි අපිට පේන්නේ. ඒ වගේම විවාහය ගැන වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාවක් නොතිබුණු චරිතයක් විදිහට. ඒ වගේම සුළු ලිපිකරුවෙකු ඉරණම් කරු ලෙස බාර ගන්නට ඇයටද සිදුවෙන චරිතයක් විදිහට තමයි අපිට අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ කාරණාවට මේ නිදසුන ඉතා වැදගත් වෙන මේ කරුණු ටික කියන්නට, මේ කරුණු ටික සනාථ කරන්නට. ඇය වූ කලී දෛවයට සිදුවන ඇතැම් වැරදීම් නිසාදු ලිපිකරු පවුල්වල උපත ලබන ඒ සුන්දර රූමත් කාන්තාවගෙන් එකියක් වූවාය. එහින් ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙකුට තමා විවාහ කර දීමට ඉඩ හැරියාය. ඔන්න මේ වගේ චරිතයක් තමයි අපිට මේ මැටිල්ඩා ලොයිසල් චරිතය අඳුන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ඇය තුළ කාන්තාවන්ට හිමි පොදු ගති ලක්ෂණ අපිට අඳුන ගන්න පුළුවන්. ඒ වගේ ගති ලක්ෂණ අඳුන ගන්න පුළුවන් චරිතයක් මේක. නිදසුනක් කියන්න පුළුවන් පොදු කාන්තා ගති ලක්ෂණ එන තැනක්, ඉස්මතු වෙන තැනක්. ස්ත්‍රීන් සම්බන්ධයෙන් කුලය හා පන්තිය වෙනුවට ක්‍රියා කරන්නේ ඔවුන්ගේ රූසපුව, හාව භාව ලීලා හා ලලිත කාන්තා ගති ගුණ වන හේයිනි. මුඩුක්වේ වසන තරුණියත් ඊටාම උසස් ආර්යාවත් යන දෙදෙනාම එක හා සමාන තත්වයකට පත්වෙති. මේ රූපය නිසා තමයි එදා සමාජයේ ඉහළ හෝ පහතට යන්නට එය බොහොම යතුරක් විදියට, එය මාර්ගයක් විදියට භාවිතා කළ හැකි බව නේද? මුදලට වඩා මේ රූපය, ඒ වගේම කාන්තා ගතිගුණ, ලස්සන කියන කාරණාව. මෙහිදී මේ රූපය සහ ඉඟිබිඟි කාන්තාවන්ගේ හැකියාවන්නේ කාන්තා පොදු ගතිගුණ, ඉඟිබිඟි, හාව භාව ලීලා නේ, අන්න අය වශී කරගන්න පුළුවන්, ආකර්ෂණය කරගන්න පුළුවන් ගතිගුණ ස්වභාවයන් තමයි කියවෙන්නේ. වගේම මේ මැටිල්ලා ලොයිසල් මහත්මියගේ චරිතය අපිට අඳුන ගන්න පුළුවන් මේ ඇගේ සිතුම් පැතුම් හා සිතිවිලි. බලන්න එදා මේ සමාජයේ කාන්තාවන්ගේ සිතුම් පැතුම් හා සිතිවිලි බොහොම හොඳින් ඉස්මතු වෙන චරිතයක් විදිහට. තමා ඉපදී ඇත්තේ සියලුම සැප සම්පත් හා සුඛ විහරණ ආස්වාදය කිරීමට යන හැඟීම නිසා නිරන්තරයෙන් දුක් වේදනා වලට භාජනය වූවාය. බලන්න නේ. එතකොට අර මේ තමන්ගේ සිතුම් පැතුම් හා සිතුවිලි ඇති වෙන විදිය. ඒ වගේම අපිට සඳහන් කරලා එතන නිදසුනක් විදියට චිර ප්‍රසිද්ධ මිනිසුන්ගෙන් සැදුණු ඊතා විශ්වාසී මිතුරන් ස්වල්ප දෙනෙකුගේ ප්‍රිය සමාගමය සඳහාම වෙන් කරන ලද සුගන්ධවත් සුන්දර ආගහරද සිතින් මවාගත් ඒවා පිළිබඳ කල්පනාවෙන් මනෝලෝකයක ජීවත් වූවාය. මෙන්න මේ නිදසුනින් අපිට පේනවා තමාට නැති දේවල් අයිති කර ගැනීමට නිරන්තරයෙන් සිතන පතන ආකල්ප තිබෙන චරිතයක් විදිහට අපිට අඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම තවත් නිදසුනක් කියන්නට පුළුවන් ඒ කාරණාවට ඇයගේ සිතුම් පැතුම් හා සිතිවිලි ගැන කියනකොට ඇයට ඇඳුම් පැළඳුම් හෝ මුතුමැණික් කිසිවක් නොතිබුණේය. එහෙත් ඇය ආසා කළේද ඒවාටම තමන්ට නොලැබෙන නැති දේවල් ගැන කල්පනා කරන චරිතයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මේ මැටිල්ඩා ලොයිසල් චරිතය. ඒ වගේම මේ චරිතය අපිට අඳුනා ගන්න පුළුවන් මේ කෙටි කතාව තුලදී ලද දෙයින් සතුටු නොවීමේ හා එකකින් සෑහීමටපත් නොවීමේ චරිතයක්, නොවන චරිතයක් විදිහට අපිට අඳුනා ගන්නට පුළුවන්. මේ කාන්තාව ගැන කතා කරනකොට නේ නිදසුන් ගන්න පුළුවන් මෙන්න මේ කීපයම. සැමියා බලාපොරොත්තු අන්දමින් ප්‍රමෝදයට පත්වනු වෙනුවට අවඥාවෙන් එය මේසය මතට විසිකර දැමුවාය. මේ ආරාධනා පත්‍රය ලැබෙන අවස්ථාවේ ඇයගේ හැසිරීම නේ ලදදින් සතුටු වෙන්නට හැකියාවක් මනසක් ඇයට නැහැ. ඒ වගේම ඇයගේ ප්‍රකාශයක් තියෙන මේ වෙලාවේ ඕකෙන් මට මොකක් කරන්නයි කියලාද කියන්නේ.
වෙන ආභරණ එහෙම මොකුත් නැද්දානේ. මෙන්න මේ නිදසුන් වලින් අර Tamanට ලැබෙන දේකින් සතුටු වෙන්නත් බෑ. වගේම එකකින් සෑහීමටපත් නොවන සැබෑ කාන්තා ගතිගුණ තිබෙන චරිතයක් විදිහට අපිට මැටිල්ලා චරිතය අඳුන ගන්නට පුළුවන්. වගේම තවත් ලක්ෂණයක් ඇයගේ චරිත ලක්ෂණයක් අපිට අඳුර ගන්න පුළුවන්. අන් අයගේ අවධානය දිනා ගැනීමේ ආසාව හා කල්පනාවෙන් තොරවීම. අන්න අයගේ ආශාව තිබෙනවා. හැබැයි ඒ වෙලාවට ඒ නිසා වෙන වෙන බාහිර දේවල් ගැන කල්පනාව නැහැ. සැබෑ දේවල් ගැන හිතන්නේ නැහැ. මෙන්න මේ නිදසුන එකට හොඳ උදාහරණයක් වෙනවා. නිදසුනක් වෙනවා. මෙසේ සෑම දෙනෙකු තුලම අනුරාගයක් දැන වූ බලවත් ප්‍රීතියකින් හා සොම්නසකින් උදාමව නැටුවාය. අන් කිසිවක් ගැන කල්පනාවක් නොමැතිව ආනන්ද ප්‍රවාහයක ගිලමින් හර්ෂෝන්මාදයෙන් නැටුවාය. බලන්නනේ මැටිල්ලගේ චරිතය තමන්ගේ අන්නගේ අවධානය දිනා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි වෙන වෙන දේවල් ගැන කල්පනාවක් නැහැ ඇය තුල. එම චරිතයක් තමයි අපිට අඳුර ගන්න පුළුවන්. වගේම තවත් ඇයගේ චරිත ලක්ෂණයක් විදිහට මැටිල්ලගේ චරිතය ජීවත් වීමට නම් යථාර්ථයට මුහුණ දී යුතු බව මේ චරිතය අපිට අඳුන ගන්නවා. මේ චරිතය තුලින් ඒ කාරණාව සනාථ වෙනවා. ඇය මේ ජීවත් වෙන්න නම් ඇත්තටම සැබෑ දෙයට මුහුණ දෙන්නට වෙනවා. මේ මනෝ ලෝකවල ජීවත් වෙලා හරියන්නේ නැහැනේ. ඒ අපිට බොහොම ශක්තිවත්ව පැහැදිලා මෙන්න මේ නිදසුන ඊට දක්වන්නට පුළුවන්. ඇය සියල්ලම විඳදරා ගනු ඇත. සේවිකාව අස්කරු දමුණු ලැබූ අතර නිවෙසද වෙනස් කරන ලද්දේ. ඔහු උඩු මහලක පියසි කොනකට නුදුරු කුඩා කාමරයක වාසයට පැමිණියහ. එතකොට මේ ජීවිතයේ ප්‍රශ්න ආවට පස්සේ අර මාළි නැති වෙලා ණය තුරුස් වෙලා ස්වාමියා හිර වෙලා නේ ජීවිතයේ සතුට නැහැ. ඔවුන් ජීවත් වෙනව නෙමෙයි ඔහේ පා වෙනවා වගේ වෙනවා. එතකොට ඇත්තටම යථාර්ථයට මුහුණ දෙන්නට වෙනවා. Taman ජීවිතේ විඳින්නට නම් ඒ සැබෑ දේවල් තේරුම් අරගෙන අවස්ථානුකූලව ඉන්නට වෙනවා. තවත් ලක්ෂණයක් විදිහට මේ මැටිල්ලගේ චරිතය අපිට අඳුන ගන්නට පුළුවන්. ඇය අතීත ආවර්ජනය හා පාඩම් ඉගෙන ගන්නට උත්සාහ කරන චරිතයක්. අතීත ආවර්ජනය නිතරම මතක් කරන තමන් හිටි කතන්දරනේ ඕනම කෙනෙකුට අතීතය තමයි වර්තමානයේ ගොඩනගා ගන්න බොහොම ශක්තියක් වෙනෝනේ. ඇය අන්න ඒ වගේ කාන්තාවක්. නිදසුන මෙන්න මේ දක්වන්නට පුළුවන්. ඒ තරම් රෝමත්ව දැකුම් කලුව සන්තෝෂයෙන් ගත කළේ උත්සවය ගැනත් කල්පනා කරමින් කාලය ගත කළාය. ඇය තමන් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නවා තමන්ට වෙච්ච දේ අනේ අපොයි කියන කාරණාව. වගේම මේ චරිතය අපිට අඳුර ගන්න පුළුවන් ආවේගය පාලනය කර ගැනීමේ අපහසුතාවයෙන් තිබෙන චරිතයක් විදිහට අපිට මේ මැටිල්ලගේ චරිතය අඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ නිදසුන අපිට දක්වන්න හැකියාව ලැබෙනවා. එදා ඔයාව හම්බු වෙලා කතා බස් කරලා ගිය දවසේ ඉඳන් අද වනතුරු මම විඳ කරදර හිරියට අනන්තයි. අප්‍රමාණයි. ඉතින් ඔක්කොම මං විඳි ඔයා හින්දා. කොහොම හරි අපි මේ ණය ටික ගෙවලා ඉවර කෙරුවා. ඒක මගේ හිතට ලොකු සතුටක්. මෙන්න මේ නිදසුන අපිට හඳුනා ගන්නට පුළුවන්. ඇත්තටම අපිට මේ මැටිල්ලගේ චරිතය හඳුනා ගන්නට පුළුවන් මේ ප්‍රංශ සමාජයේ සැබෑ කාන්තාවන් හැසිරෙන ආකාරයේ කොයි විදිහටද කියන කාරණාව අපිට දක්වන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට අඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මැටිල්ලගේ චරිතය. ඇත්තටම මේ සමාජයේ බොහෝම අපිට පාඩම් කියා දෙන චරිතයක්. කාන්තාවක් විදිහට ස්වාමියාත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, තමන්ගේ නිවසේ කොහොමද ගනුදෙනු කරන්නේ, කටයුතු කරන්නේ කියන කාරණාවේදී ඊටා වැදගත් චරිතයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා මේ මැටිල්ඩාගේ චරිතය. ඉන් අනතුරු මම කතා කරන්නට උත්සාහ කරන්නේ මේ චරිත නිරූපණයට අදාළ ලොයිසල් මහත්මයාගේ චරිතය. ලොයිසල් මහත්මයාගේ චරිතය. මේ චරිතය අපිට මෙන්න මේ විදිහට අඳු ගන්න පුළුවන්. මෙයත් අපිට ඇත්තටම පාඩම් කියා දෙන අපේ අවධානය යොමු කළ යුතු චරිතයක් විදිහට අපිට ගන්නට පුළුවන්. ඇය ස්වාමියෙක්. ඒ වගේම ලිපිකරු රැකියාව කරන කෙනෙක්. තම බිරිඳගේ සතුට වෙනුවෙන් කැපකිරීම කළ ආදරණීය සැමියෙක් විදිහට අපිට අඳුර ගන්නට පුළුවන්. ඔහුව මෙන්න මේ නිදසුනෙහිදී දක්වන්නට පුළුවන්. ඇයි අනේ මම හිතුවා ඔයා ඕකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නැහනේ. ඉතින් ඒකටත් එක්ක මේක හොඳ අවස්ථාවක්. ඕක මං ගත්තේ කොතරම් වදින් පොරෙන්ද. බලන්න තමන්ගේ බිරිඳට තියෙන බිරිඳගේ සතුට වෙනුවෙන් කැපකිරීම කරන ආදරණීය සැමියෙක් විදිහට අපිට ගන්නට පුළුවන්. ඒ වගේම මේ ලොයිසල් මහත්මයා අර පිරිමැස්මෙන් කටයුතු කරන කෙනෙක් විදිහට අපිට ගන්න පුළුවන්. නිදසුන මෙන්න මේ දක්වන්න පුළුවන්. සෑහෙන ඇඳුමකට කීයක් විතර යාවිද? වෙන ගමනකටත් බිමනකටත් ඇඳගෙන යන්න පුළුවන් විදිහ එකකට
මෙන්න මේ නිදසුන් ගන්න පුළුවන් අර පිටිමැස්ම ගැන තමන්ගේ හැකියාව ප්‍රමාණය කොච්චරද අන්න ඒ ගැන කල්පනා කරන චරිතයක් විදිහට අපිට ලොයිසල් මහත්මයාගේ චරිතය අඳුරා ගන්නට පුළුවන්. ඒ වගේම ලොයිසල් මහත්මයාගේ චරිතයේදී තම සතුට බිරිඳ වෙනුවෙන් කැපකිරීම කරන චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ නිදසුනක් දක්වුව මෙන්න මෙහෙම. හොඳයි. මම ඔයාලට දෙන්නම් ප්‍රෑන්කු 400ක්. ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්න. ලස්සනම. කියන්නේ හොඳම නෙමෙයි ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහ කරන. ඒතකොට බිරිඳගේ සතුට වෙනුවෙන් මේ ප්‍රෑන්කු 400 දෙන්නේ තමන් අර මිතුරන් සමග වටුවන් වෙඩි තියන්නට යන්නට මේ තුවක්කුවක් ගන්නට තිබ්බ මුදල. එහෙ ඔව් දෙන්නම් කියලා දෙනවා. ඔහුගේ කැපකිරීම කොතරම්ද? ඒ වගේම අපිට මේ ලොයිසල් මහත්මයාගේ චරිතය අඳුනා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. බිරිඳගේ සතුට නිදහසට අවස්ථාව ලබා දීම. නිදහසට බාධා කරන්නේ. අර උත්සවයේ දවසේ මේ මැටිල්ඩා හැම රංගනයේ යෙදෙන අර ආගන්තුක අයත් සමග අමුත්තන් සමග ඒ අවස්ථාවේ ඔහු හැසිරෙන අවස්ථාවෙන් අපිට ගන්න පුළුවන් නිදසුණක්. මැදියම් රැයේ සිට ඇගේ සැමියා තම බිරියන්ට සන්තෝෂයෙන් කාලය ගත කිරීමට ඉඩහළ තමා හා සමාන වූ තවත් සැමියන් තිදෙනෙකුත් සමග හිස් පාළු කාමරයක නිද්දින් පසු වූයේය. මෙන්න මේ නිදසුන ගන්න පුළුවන් බිරිඳගේ නිදහසට අවස්ථාව දුන්නා. ඒ වගේම ලොයිසල් මහත්මයාගේ චරිතය අපිට අඳුර ගන්න පුළුවන් බිරිඳට ලෙන්ගතු ආදරණීය සැමියෙක් විදිහට. ඒ උත්සවය අවසන් වෙලා පාන්දර 4ට විතර යන අවස්ථාවේ දක්වන ප්‍රතිචාරය ටිකක් ඉන්න මැටිල්ලා එළියට බැසොත් හෙම්බිරිසාවක් එහෙම හැදෙන්න පුළුවනි. මං ගිහිල්ලා කැබ් එකක් අරන් එනකන් ටිකක් ඉන්න. ඒ නිදසුන ගන්න පුළුවන්. ඒ වගේම අර මාලේ නැති වෙලා හොයන්න ඉදිරිපත් වෙන අවස්ථාව. අපි ආපු පාර දිගේ ආපහු පයින්ම මම යන්නම්. ඔහු කීවේය. පයින්ම ගිහිල්ලා හොයා ගන්න පුළුවන්ද කියලා බලන්නම්. ඒ වගේම සඳහන් වෙනවා තව තැනක ඔහු තමාගේ මුළු අනාගතයම උකස් කළේ කියලා. ඒ අනුව අපිට ගන්නත් පුළුවන් ලොයිසල් මහත්මයාගේ චරිතය ඇත්තටම බිරිඳට ලෙන්ගතු ආදරණීය සැමියෙක් විදියට. ඒ වගේම ඉන්න අනතුරුව චරිතය මම ඔබත් සමග කතා කරන්නේ පොරස්ටියර් මහත්මියගේ චරිතය. පොරස්ටියර් මහත්මියගේ චරිතය. මේ චරිතය ඉතා වැදගත් චරිතයක්. අනෙක් චරිත දෙකෙන් ගතිගුණ කරුණාකාරණා බොහොම හොඳින් ඉස්මතු වෙන විදිහට ඒ අතර සම්බන්ධතාවය ඒකාබද්ධතාවය රකින්නට හේතු වෙන චරිතයක් විදිහට පොරස්ටියර් මහත්මියගේ චරිතය අඳුනා ගන්නට පුළුවන්. ඇය හොඳ හිත මිතුරියක්. ඒවට නිදසුන් මෙන්න මේවා ගන්න පුළුවන්. මේවායින් ඔයාට ඕන එකක් තෝරගන්න. ඕකත් වැඩක් යන්නේ අරන් යන්නකෝ ඉතින්. මේ ප්‍රකාශ තුලින් ඇය හොඳ මිතුරියක් බව සනාථ වෙනවා. ඒ වගේම සැබෑ ගැහැණු ගති ලක්ෂණ ඉස්මතු වෙන චරිතයක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ කාන්තාවන්ගේ සැබෑ ගති ගුණ. මීට කලින් නේද මේක ගෙනත් දෙන්න තිබුණේ. මටත් ඕක ඕන කෙරුවා නම් මෙහෙම අර මාළේ පරක් වෙලා ගෙනත් දෙන අවස්ථාවේ දක්වන්නේ තමන්ගේ බඩු වලට තමන්ගේ දේවල් වලට ආදරය කරන ඒවා ගැන හිතන චරිතයක් විදිහට අපිට ගන්නට පුළුවන්. එය සුළු වුණත් වටිනාකමක් තිබුණත් ඒවට කැමැති බව පේනවා. එයා සැබෑ කාන්තා චරිතයක්. ඒ වගේම සහකම්පණයෙන් යුතු කාන්තා චරිතයක් විදිහට පොරස්ටියර් මහත්මියගේ චරිතය අපිට ගන්නට පුළුවන්. මෙන්න මේ නිදසුනේ එකට ඉතා වැදගත් වෙනවා. අනේ මගේ අසරණ මැටිල්ලා මගේ ඒ මාලේ බොරු දියමන්ති මාලයක්. බලන්න සහකම්පන තමන්ගේ යෙහෙලිය විඳින දුක් පීඩාවන් නිසා ඇය බොහොම වේදනාවට පත් වෙනවා. අනේ මගේ මැටිල්ලා විදිහට. හොඳයි. එහෙමනම් ඔන්න චරිත නිරූපණය ගැන කතා කරා. ඉන්න අනතුරු අවධානය යොමු කරන්නේ දියමන්ති මාලේ කෙටි කතාවේ භාෂා භාවිතය කියන කාරණාව. භාෂා භාවිතය. භාෂා භාවිතය කියන කාරණාවට අවධානය යොමු කරනකොට ඇත්තෙන්ම සරල භාෂාව භාවිතය නිසා උචිත අවස්ථා හා සිද්ධි නිරූපණයටද සාර්ථක චරිත නිරූපණයටද මේ භාෂා භාවිතය හේතු වෙලා තියෙන බව අපිට සඳහන් කරන්නට පුළුවන්. මේ සරල භාෂාව භාවිතා කරලා තිනවා. නිදසුන් විදිහට දෙන්න පුළුවන් මෙන්න මේවා. ඈ නිරන්තරයෙන් දුක් වේදනාවලට භාජනය වූවාය. තවත් නිදසුනක් ගන්න පුළුවන්. ඔන්න ඔයාට බඩුවක් තිබෙනවා. ඒ වගේම ඕකෙන් මට මොකක් කරන්නයි කියලාද කියන්නේ. තවත් නිදසුනක් අපිට ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මට තියෙන්නේ ඇඟේ දාගෙන යන්න ওই වගේ තැනකට. පොහොසත් ගෑනු මැදි දුප්පත් විදිහට ඉන්න එක තරම් ලැජ්ජ නැති වැඩක් නෑ. මේ සරල භාෂාව. ඒතර මේ සරල භාෂාව නිසාම සහෘදයාට පාඨකයාට අවස්ථා සිද්ධි හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ පහසුකම තමයි මේ කතුවරයා අපිට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ තුල අපිට අඳුන ගන්න පුළුවන් මේ විස්මය වාහා යෙදුම්. විස්මය ඇති වෙන පුදුමය ඇති වෙන යෙදුම් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මොනවද මේ නිදසුන්? මෙන්න මේවා සඳහන් කරන්න පුළුවන් විස්මය වහ යෙදුමට. පොරස්ටියර් නෝනාගේ මාලේ නැති වෙලා. මොකක් ඒක වෙන්න බෑ. මොනවා
මං හින්දා ඒ කොහොමද මේ විශ්වයේ ඇති වෙන කරුණු විදිහට අපිට සඳහන් කරනවා මේ ගීද මෝපසන් සඳහන් කරලා තියෙන කෙටි කතාවේ කරුණු ඉතා හොඳින් කේජී කරුණාතිලක මහත්මයා අඳුනාගෙන ඒව භාවිතා කරලා තියෙන බව විශ්වමහා යෙදුම් මේ භාෂා භාවිතය යොදාගෙන තියෙන බව කියන්නට පුළුවන්. ඒ වගේම අනුප්‍රාසාත්මක යෙදුම් මේ කෙටි කතාවේ අඳුනා ගන්නට පුළුවන් භාෂා භාවිතය ගැන කල්පනා කරනකොට මෙන්න මේවා අපිට අඳුනා ගන්න පුළුවන් අනුප්‍රාසාත්මක අමුතු රසයක් දෙන දේවල්. හැඩ වැඩ ගමනක් බිමනක් ණයතුරුස් ඇඳීමට පැළඳීමට වදින් පොරින් ගෙදර දොර සැප සම්පත් හැලිවලන් කනට කරට හාව භාවයන් නිന്ദා අපහාස එක පිට එක වගේ දේවල් අනුප්‍රාසය ඇති වෙන දේවල් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ වදන් භාවිතා කරලා තියෙනවා. ඒ නිසා වෙන්ම පාඨක ආකර්ෂණය දිනා ගන්නට හේතු වෙලා තියෙනවා මේ භාෂා භාවිතේ මේ විදිහට යොදා ගැනීම. ඒ වගේම සංවාදශීලී දෙබස් මේ තුල තියෙනවා. මේ කෙටි කතාවේ තිබෙනවා සංවාදශීලී දෙබස්. ඔන්න ඔයාට බඩුවක් තිබෙනවා. ඕකින් මට මොකක් කරන්නයි කියලාද කියන්නේ. ඊන වගේ සංවාදශීලී භාෂාව මේ තුල භාවිතා කරලා තිබෙනවා. හොඳයි. ඒ වගේම මම ඔබේ අවධානය යොමු කරන්නට කැමති මේ තුල තියෙන භාෂා භාවිතය කියන කාරණාවටම අදාළව නිතර භාවිත නොවන වදන් භාවිතා කරලා තියෙනවා මේ තුල. නිතර භාවිතා නොවන වෙන වදන්. අපූර්ව වදන් අපේ භාෂාව තුල තිබෙන දේවල්. මෙන්න මේවා අඳුන ගන්නට පුළුවන්. තවත් වදන් අඳුන ගන්නට පුළුවන්කම ලැබෙනවා. දෛවය. ඒ දෛවය කියන්නේ ඉරණම. ඒ වගේම පරවස. පරවස කියන්නේ අනුන්ට යටත්. ආගාර. ආගාර කියන්නේ ගෙය, නිවහන. ඒ වගේම චතුරතාව. කියන්නේ කතාවේ දක්ෂ. සුඛ විහරණ. කියන්නේ සැප සම්පත්. මනස්තාපය. කියන්නේ සිත් ඇවුල. මහාර්ග. කියන්නේ ඊතා ශ්‍රේෂ්ඨ. ඒ වගේම මනෝ ලෝකය. සිතින් දකින ලෝකය. ඒ වගේම ලලනෝපචාරී සංලාපයන්. ලලනෝපචාරී සංලාපයන් කියලා කියන්නේ කාන්තා හැසිරීම පිළිබඳ කරන කතාබහ. ඒ වගේම චිත්ත සන්තාපය. ඒ කියන්නේ සිත් ඇවුල. දලකාරයෝ. ඒ කියන්නේ පොහොසත්තු. හාව භව ලීලා. ඒ කියන්නේ ඇසින් කරන ඉඟිබිඟි ආදී දේවල්. ප්‍රසිද්ධ බොහෝ කල දන්නා කියන කාරණාව. අල්ලාප සල්ලාප. ඒ කියන්නේ පිළිසඳර. ආර්යාප. ඒ කියන්නේ උසස් කුල ස්ත්‍රිය. ආස්වාදේ. ඒ කියන්නේ විඳීම. පශ්චාත්තාප. ඒ කියන්නේ පසුතැවීම. අන්තර්ගර්භාගාර කියන්නේ ඇතුළු කාමර. ඒ වගේම අවඥාවෙන් කියන්නේ උපහාසයෙන් වික්ෂිප්ත පුදුමය. ඒ වගේම තවත් අපිට ගන්න පුළුවන් වශීකృత කියන්නේ වසඟ වෙනවා කියන කාරණා. අනුරාග කියන්නේ ආශාව. ඒ වගේම ආශ්චර්ය කියන්නේ පුදුමය දනවන. බහුමාන කියන්නේ බොහෝ ගෞරව දක්වන. හර්ෂෝන්මාදය කියන්නේ ප්‍රීතිය. ආකූල කියන්නේ අවුල්ව ගිය. කුවිතාංශය කියන්නේ රිසිට් පත. ඒ වගේම පොමිසොරි නෝට්ටු. ඒ කියන්නේ පොරොන්දු නෝට්ටු. කේවල් කරමින්. ඒ කියන්නේ අගය අඩු කරමින්. න්‍යායෙන් ආකාරයෙන්. ප්‍රහර්ෂය සිනහව එමෙත සතුට කියන්න පුළුවන්. ලාසසාවන්. ඒ කියන්නේ අධික ආශාව. ඒ වගේම අහල්ලාදය. ඒ කියන්නේ සතුට. ආනන්ද ප්‍රවාහය. ඒ කියන්නේ ගලා යන සතුට. ක්‍රාන්තව. ඒ කියන්නේ බියෙන්. ඒ වගේම ව්‍යාකූල. කලබල වූ. ආපත්‍ති. ආපදාව. ඒ වගේම තව අපිට ගන්න පුළුවන් අල්ප මාත්‍ර කියන්නේ අඩු ප්‍රමාණ විශ්මයානුකූලව පුදුම සහගත. මෙන්න මේ විදිහේ කරුණු කාරණා තමයි අපිට භාෂා භාවිත කියන කාරණාවේදී අඳුනා ගන්නට ලැබෙන්නේ. ඔන්න එහෙනම් දියමන්ති මාලේ කෙටි කතාවට අදාළව අපි කතා කරා පසුබිම් තොරතුරු. පසුබිම් තොරතුරු යටතේ කතුවරයාගේ නම් ගම් මව්පිය ආදී තොරතුරු ඔහුගේ කෘති ආදී දේවල් අපි කතා කරා. ඒ වගේම පරිවර්තන කාර්යයකදී පරිවර්තන කෘතියක විශේෂ ලක්ෂණ අපි කතා කරා. ඒ වගේම දියමන්ති මාලේ කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය අපි කතා බහ කරන්නට යෙදුණා. ඒ වගේම මේ කෙටි කතාවේ දියමන්ති මාලේ චරිත නිරූපණය ගැන අපි කතා කළා. ඒ වගේම චරිත නිරූපණය වගේම භාෂා භාවිතය ගැනත් අපි කතා බහ කරන්නට යෙදුණා. ඇත්තෙන්ම එතකොට මේ ප්‍රංශ සමාධි පැවති සමාජ ආර්ථික වටපිටාව ඉතා හොඳින් ඉස්මතු වෙන ඒ වගේම අපේ තරුණයන්ට බිරිඳෑවරුන්ට ස්වාමි පුරුෂයන්ට ඒ වගේම මිතුරන්ට බොහොම අත්දැකීම් ගන්නට පුළුවන් බොහොම හිතන්නට තමන්ගේ හැසිරීම් තමන්ගේ සිතුම් පැතුම් තමන්ගේ ගනුදෙනු තමන්ට ලැබෙන තමන්ගේ ආර්ථිකය අනුව තමන් කොහොම ජීවත් වෙන්නේ ඒ වගේම සමාජික ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද ජීවිතයෙන් පලා යනවාට වඩා ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය
බොහොම ඉතා හොඳින් අපිට සඳහන් වෙනවා. ඒ වගේම ධනේශ්වර ආර්ථික සමාජයක මිනිසුන්ගේ මේ උත්සව ප්‍රිය සංഭാෂණ වලට ඇති ලැබියාව, ඒ වගේම Tamanගේ හැකියකම පුළුවන්කමට එහා Taman කටයුතු කරන්නට ගියාම ඇතිවන ප්‍රශ්න, ඒ වගේම අසන්තෝෂය ලැබෙන දේවල්, මේ මානසික පීඩාව නිසාම කායික පීඩාත් විඳින්නට සිදුවන බව, ඒ සමාජයට ප්‍රශ්නයක් වෙන බව නේද? අපිට ජීවිතයේ උඩු යටිකුරු වෙන අවස්ථා මේ සමාජයෙන් අඳුනා ගන්නට පුළුවන් බව මෙහි සඳහන් වෙනවා. එතකොට මේ ප්‍රංශ සමාජයේ තිබ්බ දේශපාලන ආර්ථික සමාජ වටපිටාවනේ සමාජ දුර්වලතාවයන් ඉතා හොඳින් පහර දෙන විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම මානව චිත්තය තුළ, මිනිසුන්ගේ සිත් තුළ ගූඪ අවස්ථා, සැඟවුණු අවස්ථා නේද? තමන් බලාපොරොත්තු වෙන දේවල්, තමන්ගේ සතුට වෙනුවෙන් ලැබෙන දේ පවා අපි අහිමි කරගන්න, තමන්ට නොලැබෙන දේවල් අහිමි කරගන්න, ප්‍රශ්න රාශියක් මතු කරගන්න ස්වභාවයන් අපිට මේ චරිත තුලින්, මේ දෙබස් තුලින් අඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේ ස්ත්‍රීන්ගේ ගතිගුණ නේ, ස්ත්‍රීන් තමන්ගේ සිතුම් පැතුම් ආදී දේවල් ඔවුන් මේ දුර දක්නා නුවණින් නොමැතිව නේ කටයුතු කිරීම නිසාම තමන් පමණක් නෙවෙයි, තමන්ගේ මානසික කායික පීඩාව පමණක් නෙවෙයි, තමන් ඇසුරු මිතුරු කරන අයටත් බොහෝ ප්‍රශ්න රාශියක්, ගැටලු රාශියක් ඇති වෙන ස්වභාවයන් මේ තුල ඉතා හොඳින් සඳහන් වෙනවා. වගේම අපිට කියනවා මේ බිරිඳක් විදිහට කොහොමද හැසිරෙන්න ඕනේ, තමන්ගේ ස්වාමියාත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ, ස්වාමියා සතුටු කරන්නේ කොහොමද, බිරිඳ සතුටු කරන්නේ කොහොමද නේ, බිරිඳගේ සතුට රකින්නේ කොහොමද, ඒ වගේම තමන්ගේ විවාහයේ තීන්දුව කරන්නේ කොහොමද, ඒ විවාහයේ ගනුදෙනු කරන්නේ කොහොමද, ඒ වගේම ප්‍රිය සංഭാෂණ ගැන, උත්සව ගැන බොහොම මේ අනවශ්‍ය වියදම් බැහැර කරමින් තමන්ට ලද හැකි විදිහට ජීවත් වෙන්නේ කොහොමද නේ. මේ උත්සව අවශ්‍ය තමයි. හැබැයි ඒවට තමන් ගැටෙන්නට ගියාම, තමන් අනපේක්ෂිතව ගැටෙන්නට ගියාම ඇතිවන ප්‍රශ්න, ඒ වගේම මේ යහළුවන්ගෙන් ලබාගත් දේවල් වගේම තමන් වටාව පිළිබඳව බොහොම කල්පනාවෙන් ආරක්ෂාවෙන් සිටිය යුතු බවනේ. ආභරණ ලබාගත් ඒවා රැකවරණය ගැන ඇයි කල්පනා කරේ නෑනේ. මේ නිසා වෙන්න තමන්ගේ ස්වාමියා බොහොම මේ අපහසුතාවලට ලක් වෙනවා නේ. අධික පොලි ගෙවන්නන්ගේ මුදල් ගන්නට පවා යොමු වෙනවා. ඒ වගේම ගෙවන්නට නොහැකි වේද හැකි වේද කියන ප්‍රශ්නේවත් ඒ උත්තරේවත් හොයාගන්නට බැරිව බොහොම අධික කරුණු කාරණාවට, එමෙතන ගිවිසුම් වලට පවා යොමු වෙන අවස්ථාවක්. ඒ වගේ මේ තුලින් අපිට කියන්න පුළුවන් බිරිඳකගේ ගනුදෙනු නිසාම, කටයුතු කිරීම නිසාම පෞලක සංවර්ධනය ඉතා හොඳින් වැදගත් විදිහටම රැකෙන බව. ඒ කියන්නේ බිරිඳගේ කාර්යභාරය නේ, කාන්තාවක් විදිහට පෞලක සතුට, ඒ වගේම යහපත රැකවරණය කොහොමද හදාගන්නේ. ඒ නිසා වෙන්ම තමයි සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නට ලැබෙන්නේ. තමන් යහපත් දරු මල්ලන් හදාගෙන සමාජයට ගැටලුවක් නැතිව තමන්ගේ සතුට වෙනුවෙමුත්, තමන්ගේ ආනන්දය වෙනුවෙමුත් යහපත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණාව අපට දියමන්තිමාලයෙන් අපූර්වට කියලා දෙනවා. ඇත්තටම මෙය දියමන්තියක්. දියමන්තියක් කියලා කියන්නේ ලෝකේ වටිනාම සම්පතක්නේ. ඒ වටිනාම සම්පත විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව නේද? දියමන්තියක් කියන්නේ වටිනා ජීවිත. හැබැයි පුහු ආටෝප වලින් පිරුණාම Tamanට ලැබෙන දේවල්, ගැටලුකාරී දේවල් ඉතා හොඳින් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව අපිට කියන්නට පුළුවන් ගීතමූපසංගේ දියමන්තිමාලය නේ, ඩයමන්ඩ් වයලට් කියන කිටි කතාව ඉතා හොඳ පරිවර්තන කාර්යයේදී කේ.ජී. කරුණාතිලකයන් බොහොම අපූර්ව දක්ෂතාවයක් දක්වලා තිබෙනවා. එසේනම් අපි නැවත අලුත් පාඩමකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන රැඳී සිටින සිංහල වීරය YouTube channel සමග ඔබ like කරන්න, share කරන්න, මේ අත්දැකීම තව හිතවතුන්ට බෙදා හදා දෙමින්, ඒ වගේම මතක් කරලාම ඉල්ලනවා subscribe කරන්නත් අමතක කරන්නට එපා. එසේනම් අපි නැවත වෙනත් පාඩමකින් අපි හමු වෙමු. ඔබ සියලු දෙනාටම ජය වේවා. ජීවිතයේ